දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් පිළිබඳ සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි 2020 හවුල් ව්‍යාපාර ගාන හදන්න යනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි 2020 සමාගම් ගාන හැදුවා. ඒ වගේම දෙවෙනි ගාන විදිහට තිබ්බ stock evaluation නැත්නම් තොගාගේ කිරීමේ ගාන හැදුවා weighted average 5. ඉතින් ඔයාලට මෙතන මම link දෙකක් දාලා තිනවා. ඒ link දෙක ඔස්සේ ගිහිල්ලා company account 2020 ගාන ඉතාමත් හොඳ ගානක්. and stock evaluation ගාන ගොඩ කාලෙක stock evaluation ගානක් ආවේ. ඒ ගණන් දෙකම තියෙනවා. ඔයාලට බැලීමේ හැකියාව තියෙනවා. අපි එහෙනම් යන් 2020 හවුල් ව්‍යාපාර ගානට කොහොමද ගාන හදන්නේ කියලා බලන්න. ඉතින් මගේ channel එකට like කරලා, comment කරලා, subscribe කරලා bell icon එක click කරලා හැම වෙලේම රැඳී සිටින්න කියලා ඔයාලට ඉල්ලන ගමන් අපි යමු ගානට කොහොමද ගාන කරන්නේ බලන්න. ඉතින් හරි මේ අපි ඇවිල්ලා ඉන්නේ ගානට. netu mutu සහ netu mitu කියන ඒ අදාළ හවුකරුවෝ දෙන්නෙක් එකතු වෙලා තමයි මේ හවුල් ව්‍යාපාරේ පටන් අරගෙන ඉන්නේ. ඉතින් මේකේ පස්වෙනි ප්‍රශ්නේ ආක් කියන කොටසේ තමයි තියෙන්නේ. netu සහ mutu පහත කොන්දේසි යටතේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යයි. ඉතින් හවුල් ව්‍යාපාරයේ කොන්දේසි ඔයාලා දන්නවා. ලිඛිත හවුල් ව්‍යාපාර ගිවිසුමක් තියෙනවනේ අනිවාර්යයෙන්ම කොන්දේසි තියෙනවා. ඉතින් ඒ ටික තමයි මේ තියෙන්නේ. ලාභ අනුපාතය දීලා තියෙනවා 2ට 1 කියලා මේ දෙන්න අතර. හවුල් ව්‍යාපාර දෙන්නටම මාසිකව 50000ක වේතනයක් හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ වේතන තියෙනවා. ආරම්භක ශේෂය මත 10%ක ප්‍රාග්ධන පොලියක් ලැබෙන්න ඕනි කියලා තියෙනවා. කීර්ති නාමයේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුලින් ගලපන්න ඕනි කියලා තියෙනවා. ඒතර මේකෙන් කියන්නේ හවුල්කරුවන්ගේ ඒ කියන්නේ කීර්ති නාම ගිණුමක් පවත්වාගෙන යන්නේ නැහැ. ඒ නිසා ව්‍යාපාරේ ප්‍රාග්ධන ගිණුම් හරහා හවුල්කරුවන්ගේ කීර්ති නාමය ගලපන්න ඕනි කියලා තමයි ඒකත් අපි කරමු. කීර්ති නාම ගැලපීම හැර හවුල්කරුවන් සමග සිදු කරන අනෙකුත් සියලුම ගනුදෙනු ඔවුන්ගේ ජංගම ගිණුම් මගින් සටහන් කරනු ලබයි. ඒ කියන්නේ කීර්ති නාමය විතරයි මේක කියලා තියෙනවා. ගලපන්නේ ප්‍රාග්ධන ගිණුමෙන්. සාමාන්‍යයෙන් අපි මේ වල තියරි ගත්තත් අනිවාර්යයෙන්ම කීර්ති නාමය යන්නේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් වලට. ප්‍රාග්ධන පොලි, ණය පොලි, ලාභ කොටස්, ඒ වගේම වැටුප් වගේ දේවල් එන්නේ අනිවාර්යයෙන්ම ජංගම ගිණුමට. ඉතින් අපි මේ වගේ ගානක් හදනකොට පළවෙනිම අපි දැන් මේකේ කොන්දේසි ටික බැලුවා. ඊට පස්සේ මේ ගාන අපිට දෙනවා ශේෂ පිරික්සක මෙන්න මේ විදිහට. ඊට පස්සේ අමතර තොරතුරු වගේක් තියෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකේ අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. 2020 3.31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය එතකොට වරහන් ඇතුළේ තියෙනවා under the bracket හවුල්කරුවන් කරන ලද විසර්ජනයන්ද ඇතුළත්. ඒ කියන්නේ අපි ආදායම් ප්‍රකාශනය හදන්න ඕනේ ලාභ විසර්ජන ගිණුමත් එක්ක. ඊට පස්සේ කියලා දෙන දෙවනි රික්වයර්මන්ට් එකට හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම්. පළවෙනිම අපි කරන්න ඕනේ මේ අදාළ අවස්ථාවේ අනුව අපිට ගිණුම් ටික ගහගන්න. ඊට පස්සේ අපිට කෙලින්ම යන්න පුළුවන් මේකේ අතිරේක තොරතුරු වලට. ඔයාලා දැක්කම මේකේ ශේෂ පිරික්සම දීලා තියෙනවා. එතකොට මේක අපිට ඒ අදාළ ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම් වල අපිට ශේෂ දබා ගැනීමේ තියෙනවා. right. අපි යම් මේකේ අවශ්‍ය කරන ගිණුම් අපි සකසා ගන්න. ඉතින් මෙතනදී මම ඒවා සකසාගෙන තියෙනවා දැනටම. ඉතින් ඔයාලට මේ පේනවා ඇති. netu mutu ගංගා හවුල් ව්‍යාපාරයේ 2020 3.31 අවසන් වන වර්ෂය සඳහා ආදාය ප්‍රකාශනය මම හදලා තියෙනවා. මේක අපි හදන්නේ දහස් වලින් නිසා මම මෙන්න මේ සංකේතයක් යොදලා තියෙනවා. විකුණුම් තියෙනවා, විකුණුම් පිරිවැයකින් අඩු කරලා තියෙනවා, දලලාභය අරන් තියෙනවා. ඊට පස්සේ වියදම් මෙතන අපි වියදම් සියලුම අපි අර කැටගරයිස් කරන්නේ නැතුව අපි සාමාන්‍ය සමාගම් ගිණුම් වල ආයතනික පරිපාලන වියදම්, විකුණුම් හා බෙදා හැරීමේ වියදම් අන්න ඒ විදිහට අපි කැටගරයිස් කරන නැත්නම් වර්ග කරනවා. මෙතනදී අපි එහෙම කරන්නේ නැහැ. වියදම් කියලා අපි නිකන් ඔක්කොම වියදම් ටික අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ දලලාභයෙන් වියදම් ටික අඩු කරාම අපිට එනවා සුද්ධ ලාභය. ඊට සුද්ධ ලාභයෙන් පස්සේ අපිට හදන්න ඕනේ මේ ගිණුමටම ඇතුළත් කරලා ලාභ හෝ අලාභ විසර්ජන ගිණුම කියලා. ඒතර ඒකේ සුද්ධ ලාභය අපි කලින් ස්ටේට්මන්ට් එකෙන් ගත්තම අවුල් සුද්ධ ලාභය අරගෙන ඒකෙන් අඩු කරන්න ඕනේ ප්‍රාග්ධන පොලි මේ හවුල්කරුවන් තුන්දෙනාගේ වැටුප් අඩු කරන්න ඕනේ සහ ලාභ කොටස අඩු කරන්න ඕනේ. එතකොට මෙතනදී netu හා mutu පටන් ගත්තා අන්තිම වෙනකොට ගංගා කියලා තව අලුත් හවුල්කරුවෙක් වෙනවා. ඒ නිසා තමයි මම මෙතන මේ තුන්දෙනාගේ නම් මම තියෙන එකට අපි යා. ඊට පස්සේ අපි මෙතනින් තියෙනවා ප්‍රාග්ධන ගිණුම අරන් තියෙනවා මම. then ජංගම ගිණුම තියෙනවා. ඒකත් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මෙතනින් පෙරවැඩ අරන් තියෙනවා. පෙරවැඩ 1 කියලා. විකුණුම් පිරිවැය ගණනය කරන්න. එතකොට මෙතනදී අපි දැන් මේ accounts ටික හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලත් මේ වගේ මේ ටික පිළියෙල කරගන්න. පිළියෙල කරගෙන අනිත් එක මේකේ skip කරන්න නැතුව හැමතැනම බලන්න. මොකද පොඩි adjustments තියෙනවා. ඒවා හරි ගොඩාක් වැදගත්. ඒ නිසා skip කරන්න නැතුව බලන්න. අපි යන් එහෙනම් ගානට අපි කිව්වා අවශ්‍යතා ටික බලන්න ඕනේ. ගිවිසුම කියවන්න ඕනේ. ඊට පස්සේ අපිට ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම් වල ශේෂ දාගන්න පුළුවන්. ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ තියෙනවා. netuගේ 1000යි, netuගේ 2000යි, mutuගේ 1000යි. ඒ ටික දාගන්න පුළුවන්.
netuge 2000යි මුතුගේ 1000යි කියලා අපිට ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ ටික දාගෙන ඉන්න හැකියාව තියෙනවා. හරි 2000යි අපි මේ ගංගම ගිණුම දැම්මේ 2000යි ඊට පස්සේ අපි යම් ප්‍රාග්ධන ගිණුමේ ශේෂය දාගත්තා. ආරම්භක ශේෂය netuge 2000යි මුතුගේ 1000යි. ජංගම ගිණුමේ ශේෂ ටික දාගන්න යා. ජංගම ගිණුමේ ශේෂ ටික අපි බලමු. ජංගම ගිණුමේ තියෙනවා netuge 400යි මුතුගේ 200යි 400යි 400යි ශේෂය මුතුගේ 200යි. එතකොට ඔයාලට පේනවා ගංගා කියන හවුල්කරුව තාම ඇවිල්ලා නැහැ. ඉන්න මෙයාට ශේෂයක් නැහැ. ඒක අපිට යාළු ශේෂ බිඳුවයි කියලා දාන්න පුළුවන්. හරි අපි ශේෂ ටික දාගත්තා. අපි යම් අමතර තොරතුරු වලට අතිරේක තොරතුරු මේ ඔයාලට පෙන්නලා තියෙනවා. එතකොට මේකේ පළවෙනි තොරතුරු තියලා තියෙනවා 2023 3.31 දිනට ඔගේ භෞතික ආගරණය මත පදනම්ම මිනුම් කර ඇත කියලා. හරි. එතකොට මේකෙදි අපිට වෙන එකක් තමයි මෙතන තියෙන තොගය ෆිසිකලි තමයි ගණන් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක කියලා තියෙනවා වර්ෂය තුල netu සහ මුතු සිදු කළ භාණ්ඩ ගැනීම පිළිවෙලින් 60000 සහ 40000 විය. මේවා මෙතෙක් පොත්වල ගිණුම් කර නොමැත කියලා කියනවා. එතකොට මෙතනදී වෙන ප්‍රධාන ගැළපීම තමයි මෙතනදී ගැණිලි දිනනවානේ. මේවා මොන ගැණිලිද? මේවා මෙතනම කියලා තියෙනවා මේවා භාණ්ඩ ගැණිලි කියලා. එතකොට භාණ්ඩ ගැණිලි වල අපි ඒක ගිණුම් කරලා නැහැ කියන. සාමාන්‍ය භාණ්ඩ ගැණිලි සාමාන්‍ය අපි ගිණුම්ගත කරනකොට මේකට තියෙන අපිට දිත්ත සටහන. ඒක මම දාන්නම් අපේ පෙර වැඩවලදී. පෙර වැඩවල එතකොට අපිට දිත්ත සටහනක් තියෙනවා භාණ්ඩ ගැණිලි වලට. එතකොට අපිට මෙතන දාන්න පුළුවන් භාණ්ඩ ගැණිලි කියලා. භාණ්ඩ ගැණිලි භාණ්ඩ ගැණිලි කියලා දාලා භාණ්ඩ ගැණිලි වල දිත්ත සටහන භාණ්ඩ ගැණිලි කියලා දාලා භාණ්ඩ ගැණිලි වල දිත්ත සටහන වෙන්නේ ඒ අදාළ ගැණිලි ගිණුම හවුල්කරුවාගේ ගිණුම. ඒ කියන්නේ අපි ඒ අදාළ දැන් ගැණිලි කියන එක හවුල්කරුවාගේ ගිණුමට හර වෙනවනේ. එතකොට මෙතන හවුල්කරුවාගේ ගිණුම හවුල්කරුවාගේ ගිණුම හර වෙනවා. හවුල්කරුවාගේ ගිණුම හර වෙනවා. ඔයාලට පේනවා මම මෙතනින් දාලා තියෙනවා හවුල්කරුවාගේ ගිණුම හර වෙනවා. ඒ අදාළ ගැණිලි වටිනාකම. ඊට පස්සේ අපි මේක විකුණුම් වලින් සමාවන්න මිලදී ගැනුම් නැත්නම් අපි කියන පර්චේසර්ස් වලින් කියලා පර්චේසර්ස් වලින්. ඒතකොට අපි මිලදී ගත්ත බඩු මෙයාලා අරන් යනවා යාළගේ ගැණිලි විදිහට පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අනිවාර්යෙන් ඒක මිලදී ගැනුම් වලින් මේක අඩු විය යුතුයි. එතකොට මේක මිලදී ගැනුම් කියලා දාලා අපිට දාන්න පුළුවන් නැත්නම් ගැනුම් කියලා. ගැනුම් ගිණුමට මේක බැර වෙනවා. මේක බැර වෙනවා ගැනුම්. හරි. එතකොට මෙන්න මේ වගේ තමයි අපි ඒක අපි දිග්ග සටහන වෙන්නේ හවුල්කරුවාගේ ගිණුමට මේක හර වුණා. නමුත් ගැනුම් ගිණුමට බැර වෙනවා. ඒතර හවුල්කරුවාගේ ගිණුමට දැන් මේක සටහන් කළා නැහැ කියලා නේ අපිට කියන්නේ දැනට නේ සටහන් කළා නැහැ කියන. ඒතර අපි මේක සටහන් කිරීම කළ යුතුයි. ඒතර හවුල්කරුවාගේ ගිණුම අපිට හර කරන්න පුළුවන්. ඒතර මෙතන අපිට ගැණිලි කියලා අපිට මෙයාලා දීලා තියෙනවා 60000 සහ 40000 කියලා මේක හවුල්කරුවාගේ ගිණුමට කියන්නේ මේක netuge ගිණුමට 60000 කර වෙන්න ඕනේ. මුතුගේ ගිණුමට 40000. 60000යි 40000යි හර වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. ජංගම ගිණුමට හර වෙන්නේ ජංගම ගිණුමට. එතන ඒතකොට අපි දාගමු මෙතන අපේ දිස්ස සටහනේ හවුල්කරුවන්ගේ මෙතන ජංගම ගිණුම. ඒක අපි දාගමු. හවුල්කරුවන්ගේ ජංගම ගිණුමට තමයි මෙතනදී අපි මේක හර කරන්නේ හවුල්කරුවාගේ ජංගම ගිණුමට මේක හර කරනවා. අපිට ආවේ ගාන 60යි 40යි හර කරනවා. ජංගම ගිණුම මෙන්න මේ විදිහට මුතුට 60යි මෙතුට 60යි මුතුට 40යි මෙතනට අපිට දාන්න පුළුවන්. භාණ්ඩ ගැණිලි කියලා. ඒ අදාළ ගිණුමට අපිට මේක ජංගම ගිණුම වලට කියන හැකියාව තියෙනවා. તો භාණ්ඩ ගැණිලි කියලා අපි netuge සහ මුතුගේ ගිණුමට අපි හර කරා. ඊට පස්සේ අපි මං කිව්වා ප්‍රී වර්කින්ස් වල අපි ඊළඟ සටහන යන්නේ ගැණුම් ගිණුමට බැර වෙන්න ඕනේ.
එතකොට ගැනුම් ගිණුමට බැර වෙන්න ඕනේ. එතන මෙතන අපිට දෙන්නගේ ගිණුම් වලට 60යි 40 ගාන 100ක් හර වුණා. ගැනුම් ගිණුමට බැර වෙන්න ඕනේ 100ක්. එතකොට මෙතනදී අපිට ගැනුම් ගිණුමක් අපිට ශේෂ පිරික්සමේ දීලා නැහැ. ඔයාලට මේ පේනවා ගැනුම් ගිණුමක් අපිට ශේෂ පිරික්සමේ දීලා නැහැ කොහෙවත්. එතකොට මෙතනදී ගැනුම් කියන එක අපිට සාමාන්‍යයෙන් අදාළ වෙන්නේ කොතනටද? අදාළ වෙන්නේ අනිවාර්යෙන් විකුණුම් පිරිවැය ගණන් කරන්න. එතකොට ඔයාලට පේනවා මෙතන අපිට විකුණුම් පිරිවැය දීලා තියෙනවා. විකුණුම් පිරිවැය දීලා තියෙන 1850 කියලා. නමුත් ඒ 1850 පදරම් වෙන්නේ මෙයාලා කලින් මේ ඔය ගැනිලි කියන එක සටහන් කරන්නේ නැතුව තමයි විකුණුම් පිරිවැය හදලා තියෙන්නේ. ගැනිලි කියන එක සටහන් කරන්නේ නැතුව. එතකොට මේ හදලා තියෙන විකුණුම් පිරිවැය හරියද? හදලා තියෙන විකුණුම් පිරිවැය වැරදි. එතකොට සාමාන්‍යයෙන් අපි විකුණුම් පිරිවැය හදනකොට මේකෙදී අපි දිගිය ඇති විකුණුම් පිරිවැය 1850 කියලා ගත්තොත් සාමාන්‍ය අපි විකුණුම් පිරිවැය හදනකොට මොකද්ද කරන්නේ? සාමාන්‍යයෙන් අපි මේකට ගන්නවා ඕපනින් ඉන්වෙන්ටරි එක. ඕපනින් ඉන්වෙන්ටරි එක ගන්නවා. ඒ කියන්නේ ආරම්භක තොගය. ආරම්භක තොගය අරන් මේකට අපි එකතු කරනවා මොකද්ද? පර්චේසස්. නැත්නම් අපි කියනවා ගැනුම් කියලා. පර්චේසස් එකතු කරනවා. එතකොට අපි මෙන්න මෙහෙම ගත්තොත් මෙයාලා අපි මේකට එකතු කරනවා පර්චේසස්. එතකොට පර්චේසස් නැත්නම් ගැනුම් එකතු කරනවා. නමුත් මෙතන ගැනුම් වලින් අපිට කීයක් අඩු වෙන්න ඕනේද? තව 100ක් අඩු වෙන්න ඕනේ. මොකද ගැනිලි සටහන් වෙලා නැහැ. මුදුගේ 60යි, නෙතුගේ 60යි, මුතුගේ 40 ඒක සටහන් වෙලා නැහැ. එතකොට අපිට මෙන්න මේ දී ඇති විකුණුම් පිරිවෙන් අපිට කීයක් අඩු වෙන්න ඕනේ තව. අපිට ගැනිලි විදිහට අපිට අඩු වෙන්න ඕනේ. ඇත්තටම කිව්වොත් 100ක්. ගැනිලි විදිහට අපි 100ක් අඩු කරන්න ඕනේ. ඇත්තටම හරියටම විකුණුම් පිරිවැය ගන්න නම්. නමුත් අපිට මෙතනදී අපිට විකුණුම් පිරිවැය කියන ඒ අදාළ මෙතන අපිට ගැනුම් දීලා නැහැ. අපිට ආරම්භක තොගය දීලා නැහැ. ඒ නිසා අපිට ගැනිලි 100ක් අඩු කරන්න ඕනේ. ඒක දී ඇති විකුණුම් පිරිවැයෙන් අපිට ඒ අර ගත්ත අපි ගැනුම් ප්‍රමාණය වැරදි. 100ක් වැඩිපුර අරන් දිනේ 100 අපි අඩු කරන්න ඕනේ. ඒක දී ඇති විකුණුම් පිරිවැයෙන් අපිට ඒක අඩු කරන්න පුළුවන්. ගැනිලි කියලා 100ක් අඩු කරන්න පුළුවන්. එතකොට අපිට මෙතනදී ගන්න පුළුවන් නිවැරදි විකුණුම් පිරිවැය කියලා. එතනදී අපිට ගන්න පුළුවන් නිවැරදි විකුණුම් පිරිවැය කියලා. නිවැරදි විකුණුම් පිරිවැය කියලා. එතනදී අපිට ගන්න පුළුවන් නිවැරදි විකුණුම් පිරිවැය කියලා. මෙතන එන ෂේප්. ඒතර මෙතන අපිට 1850ක් තියෙනවා දී ඇති විකුණුම් පිරිවැය 100ක් අඩු වුණාම අනිවාර්යෙන් උත්තර එනවා. ඒතර 1850ක් කියලා. ඒක තමයි අපේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේ අපි 1750 විකුණුම් පිරිවැය කියලා. හරි. හරි. එතකොට අපි ඒකේ දිත්ත සටහන කරා. අනිවාර්යයෙන්ම හවුල්කරුවන්ගේ ජංගම ගිණුමට මේක හර වුණා. ඒක අපි කරා. අපි ජංගම ගිණුම් වලට හර කරා. ඔයාලට මේ පේනවා. ඊට පස්සේ අපි ගැනුම් ගිණුමට මේක බැර කරා. හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ ගැලපීමට. ඊළඟ ගැලපීමේ අපි කියනවා එතකොට දෙකක් ඉවරයි අපි. ශේෂ පිරික්ස පුතුම තුල දක්වා ඇති ඍතුගේ ණය ආපසු ගෙවීමේ ගිණුම් ශේෂය 2019 දින තෙක් ගිවු ණය පොලිය සහ එදිනට ණය පොතේ 150 පිරිවෙන් සඳහා වූ මුදලින් සමන්විත වේ. ඉතිරි ණය සඳහා ගෙවිය යුතු මුදල ගෙවිය යුතු පොලිය ගිණුම් කර නැත. ඒතර මේක කියන්නේ ඍතුගේ ණය ආපසු ගෙවීමේ ශේෂය එහෙම ගිණුමක් තියනවා කියලා දිනවා අපේ ශේෂ පිරික්සම. අපි යම් බලන්න. මේ ඔයාලට වෙන ණය ආපසු ගෙවීම ඍතු කියලා 420ක් තියෙනවා. අපි බලමු ණය ගිණුමත් ඇති මේකේ. මේ තියෙන්නේ 2019 4:31 දිනට ඒ කියන්නේ ආරම්භක දවසේදී අපි සම්පූර්ණ ණයක් කරක් තියෙනවා ඍතු කියලා කෙනෙක්කින්. ඒ කියන්නේ අපිට මෙතන දාලා නැහැ ඍතු කියන්නේ කවුද කියලා. එතකොට ඍතු කියන්නේ අපිට මෙතනදී ගන්න පුළුවන් මෙතන නෙතු ඉන්නවා මුතු ඉන්නවා. ඒ දෙන තමයි හවුල්කරුවෝ සහ මේකේ ඍතු ගැන සඳහනක් වෙන්නේ නැහැ. එතකොට ඍතු කියන්නේ අපිට නැත්තම් අපිට ගන්න පුළුවන් බාහිර පාර්ශවයක් කියලා. ඉතින් බාහිර පාර්ශවයකින් ණය ගැනීම හැකියාව තියෙනවා. සමහරක් වෙලාවට මේකේ හිටපු පාර්ට්නර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකේ කලින් හිටපු හවුල්කරුවෙක් වෙන්නත් පුළුවන්. ඒක ඍතුගේ ණය ආරම්භ තියෙනවා 800ක්. 800ක් ණය ආරම්භ තියෙනවා. ඊට පස්සේ ණය ආපසු ගෙවීම තියෙනවා 420ක් කියලා. හරි. මේ 420 කියන එක ඇතුලේ මෙයාලා කියනවා 2019 9:31 ඒ 9:30 ඒ කියන්නේ සැප්තැම්බර් 30 වෙනකන් ගෙවූ පොලියක් තියෙනවලු. මේ ණය මුදලේ 50% ගෙවපු ගාණක් තියෙනවා. ඒතකොට මෙන්න මේක මෙහෙමයි බලන්න ඕන. මේක අපි යම් පෙර වැඩවලට අපි මෙතන ගමු ණය පොලිය කියලා. ණය පොලිය කියලා ගමු. ණය පොලිය. එතකොට මෙතන අනිවාර්යයෙන්ම පෙර වැඩ කියන එකේ යාළුවා මේකක් හදා ගන්න. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් ණය මුදල කියලා. එතකොට ණය මුදල අපිට සම්පූර්ණයෙන්ම අපිට ණය මුදල තියෙනවා 800ක් කියලා නේ. ණය මුදල 800ක් කියලා අපිට ඒක සටහන් කරගන්න ඕනේ ණය මුදල අපිට 800ක් කියලා තියෙනවා. ඒතකොට මේ 800 අපි බලන්න ඕනේ
ඇත්තටම අපිට මේකට අදාළ වෙන පොලි ප්‍රමාණය කොච්චරද කියලා. ඒතකොට මෙතනදී අපිට ඔයාලට පේනවා මේක ෂෙයා කරන්න. හරි. ණය පොලි කියලා ගත්තා ණය මුදල 800ක් කියලා අපිට අපේ ශේෂ පත්‍රයේ දීලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතනම කියනවා ඒක මේකට පොලිය කීයද 105යි කියලා මෙතන දාලා තියෙනවා. ඒතකොට 105ක පොලියක් කියලා තමයි කියන්නේ. ඒතකොට 100ක පොලියක් කියන්නේ අපිට මෙතන පොලිය ගණන් කිරීමේ හැකියාව තියෙනවා මෙතන 105ක් කියලා. එතකොට මෙතන අපිට 105ක්. එතකොට අපි මෙතන අපි පොලිය කියලා දාමු. මෙතන පොලිය කියලා අපි මෙතන අරගෙන මෙතන පොලිය අපි සම්පූර්ණ ලෝන් එක තියෙනවා 800ක්. ඒතකොට ඒකෙන් අපිට 100ට 5ක් තමයි අපිට පොලිය විදිහට වෙන්නේ. නමුත් මේක වාර්ෂික පොලිය. මේක අපිට 105ක් කියලා එනවා 400 අපිට 40ක පොලිය. 40ක පොලිය. හරි. එතකොට මෙයාලා කියනවා මේකේ මෙන්න මෙහෙම කතාවකුත් කියන මේක හොඳට අහගන්න පුතාලා. මේකේ මෙයාලා කියනවා 150 පියවනවා කියලා. 150 පියවන්නේ කවුද? 2019 9:30 වෙන දිනට ව්‍යාපාරය විසින් 150 පියවනවා කියලා. එතකොට 2019 9:30 කියන්නේ 2000 අපි ගත්තොත් 2019 4:01නේ සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරය පටන් ගන්න. ඒතකොට 4:01 දවසේ සිට 2019 9:30 කිව්වහම සැප්තැම්බර් 30 ඒ වෙනකොට අපිට ගත්තාම මේක සාමාන්‍ය මාස 6ක කාල පරිච්ඡේදයක් නේ. ඒතකොට මේ කාල පරිච්ඡේදය ඇතුළත අපිට සම්පූර්ණ අපේ ණය මුදල තියෙනවා 800ක්. 800ක්. අපිට ප්‍රතිශතය තියෙනවා 105ක් කියලා පොලි ප්‍රතිශතය. නමුත් මාස 6කට පොලිය නිසා අපිට ඒ කියන්නේ මේ මාස 6 ඇතුළත මෙන්න මේ 2019 4:01 දවසේ ඉඳලා 9:30 වෙනකම් මාස 6ක කාල පරිච්ඡේදයක් දෙන අපේ සම්පූර්ණ අපිට ගෙවන්න තියෙන ණය මුදල කීයද? 800යි. මේ තියෙන 800 තමයි දාලා තියෙන්නේ. ඒතකොට 800 105න් වැඩි කරලා අපිට මෙතනදී අපි මාස 6කට පොලිය බලලා ඉමු. මාස 6කට පොලිය බැලුවම ඔයාලට එනවා මෙතන පොලිය 20ක් කියලා එනවා. පොලිය 20000ක් තමයි එන්නේ පොලිය කියලා. ඒ ගත්තේ හැබැයි පොලිය මාස 6කට. ඊට පස්සේ 2019 9:30 වෙනිදා මේ ලෝන් එකෙන් 100%ක් මෙයාලා සෙටල් ඩවුන් කරා කියනවා. ඒතකොට ලෝන් එක සම්පූර්ණයෙන් කීයක් තියනවද? ණය මුදල සම්පූර්ණයෙන් තියෙනවා 800ක්. ඒතකොට 800 150ක් ගෙව්වා කියන්නේ මෙතන අපි මේ ලෝන් එක කොච්චරක් ගෙවලා තියෙනවද? 800ක් තිබ්බ සම්පූර්ණ 105ක් කරනවා කියන 400ක් ගෙවලා තියෙනවා නේ. ඒතකොට 2019 30 වෙනිදාට අපි දාමු මෙතන පේඩ් කියලා ගෙවලා තියෙනවා ලක්ෂ 4ක්. ඒතකොට 4ක් ගෙව්වහම දැන් අපිට ලක්ෂ 8ක් තිබ්බනේ. මෙතන ණය මුදල විදිහට අපිට ලක්ෂ 8ක් තිබ්බනේ. මේකෙන් ණය මුදල ලක්ෂ 8ක් තිබ්බා. 2019 9:30 අපි ගෙව්වා 400ක්. ඒ කියන්නේ හරියටම 150ක්. ඒතකොට අපි ගාව 2019 9:30න් පස්සේ තියෙන ගාණ කීයද? 400ක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 800න් අපි අඩු කරනවා 400ක් 400 තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ණය මුදලක් අපි ගෙවලා තිබ්බොත් එතකොට අපිට පොලිය හදෙන්නේ සම්පූර්ණ මුදලට අපිට ඉතුරු වෙලා තියෙන බැලන්ස් එකට. අපිට ඉතුරු වෙලා තියෙන බැලන්ස් එකටනේ. එතකොට අපි අනිවාර්යයෙන්ම 2019 සැප්තැම්බර් 30 ඉඳලා 2020 3:31 දවසට අපි ගිණුම් හදන්නේ 3:31 දක්වා අපි ගාව කලින් අපි මේ මාස 6 ඇතුළත අපිට තිබ්බා 800ක ණය මුදලක්. නමුත් 9:30 අපි පියවපු නිසා දැන් අපිට තියෙන්නේ කීයද? 400ක ණය මුදලක් විතරයි. ඒත් 400 තමයි අපි මෙන්න මෙතනදී පොලිය හදන්නේ 400 වැඩි කරනවා 105. ඊට පස්සේ ඒකත් අදාළ වෙන්නේ මාස 6කට නිසා අපි ඒක කරනවා. මෙතන එනවා අපිට පොලිය 10ක් කියලා. ඒතර ඔයාලා බලන්න මෙතනදී අපිට පළවෙනි මාස 6ට පොලිය ආව 20ක් කියලා. මොකද අපි ගාව ණය මුදල තිබ්බා 800ක් අපි ගෙවන්න තිබ්බා. නමුත් සැප්තැම්බර් 30 අපි 400 ගෙවපු නිසා සැප්තැම්බර් 30න් පස්සේ අපි ගාව තියෙන 400යි. හරි. ඊට පස්සේ 400 තමයි පොලිය ගණන් කරේ. එතකොට පළවෙනි මාස 6ට පොලිය 20000යි. දෙවෙනි මාස 6ට 10යි. ඒතර ඔක්කොම එනවා අපිට ගෙවන්න ඕන පොලිය 20යි කියලා. සාමාන්‍යයෙන් අපි ණය පොලියක් අපි ගිණුම් කරන ආකාරයට මේක ගිණුම් කරන්න පුළුවන්. නමුත් මේක අපි ගන්න ඍතු කියන අපේ බාහිර ණයකරුවෙක්ගෙන් නැත්නම් අපේ හවුල් ව්‍යාපාරේ හිටපු හවුල්කරුවෙක්ගෙන්. නමුත් ඒ හවුල්කරුව මේ වෙන විට ව්‍යාපාරේ නැහැ. ව්‍යාපාරයේ හවුල්කරුවෙක්ගෙන් අපි ණය ගත්තා නම් අනිවාර්යෙන් මේක ලාභ ගිණුමට හර වෙලා සහ මේ ඒ අදාළ හවුල්කරුවාගේ ජංගම ගිණුමට මේක බැර වෙනවා. නමුත් මෙතනදී හවුල්කරු ව්‍යාපාරේ නැති නිසා අපිට කෙලින්ම ලාභ ගිණුමට මේක හර කරන්න පුළුවන්. ඊට පස්සේ
ඍතුගේ ණය ගිණුම කියලා මේක අපිට ඍතුගේ ණය පොලී ගිණුම සහ ජංගම ගිණුම මොකක් හරි කියලා අපිට මේක බැර කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මෙතනදී අපිට ප්‍රාර්ථන ගිණුම් අපිට එයාලට පිළියෙල කරන්න ඕනේ ප්‍රාර්ථන ගිණුම් සහ ජංගම ගිණුම්. අන්න ඒ නිසා අපි මේක ලාභ ගිණුමට විතරක් මෙන්න මේ 30000 සම්පූර්ණ 30000 ණය පොලිය විදියට අපිට මේක හර කිරීම හැකියාව තියෙනවා. මොකද ව්‍යාපාරයේ මේක ගෙවන්න ඕනේ. ණය පොලිය විදියට වියදම් යටතේ ණය පොලිය විදියට අපිට 30000 හර කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ 30000 ගත්තත් ඔයාලා කොහොමද දැක්කා? ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේක ඍතුගේ ගිණුමට මේක බැර වෙන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා මේකේ තව දෙයක් අපිට කියලා තියෙනවා ගානේ කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. අර මේක ගෙවූ මුදලේ මේ දෙකම ඇතුළත් කියලා. එතකොට බලන්න මේ ගෙවූ මුදල 420යි. එතකොට 420යි කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙතන ගත්තොත් ඒ 420 හැදලා තියෙන්නේ කොහොමද? අපි 150ක් ගෙව්වා. 150ක් අපි ගෙව්වා. ඒ ගෙවපු ගාන තමයි මෙන්න මෙතන අපිට 400 කියලා තියෙන්නේ. 20 කියන්නේ මේ මාස 6ට අදාළ වන පොලිය මේ තියෙන්නේ. මාස 6ට අදාළ වන පොලිය. එතකොට මේ පොලිය දැනටමත් ගෙවලා නමුත් තව 10ක් අපිට ගෙවන්න තියෙනවා ඊළඟ මාසෙට. ඒක තමයි අපි මෙතන වර්ෂයට අදාළ වන පිරිවැය කියලා 30ක් ගත්තේ. හරි. ඊට පස්සේ මෙතන අපිට කියන්නේ සාමාන්‍ය මේ දෙක හැදිලා තියෙන්නේ මෙන්න මේ දෙකෙන් කියලා තමයි. මේ දෙකෙන් කියලා තමයි. හරි. එතකොට මෙතනදී අපිට ඒ 20 හැදුණු විදිය තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට අපිට 420 හැදුනේ එහෙමයි. ඒ කියන්නේ 400 ගෙවපු ගාන මේ 20 කියන්නේ මේ අදාළ වූ පොලිය. නමුත් අපි සාමාන්‍යයෙන් කිරුම් හදාන්නේ වර්ෂයකට. එතකොට මේක මාස 6කට අරගෙන බෑ. පළවෙනි මාසය අපිට 8 ලක්ෂයක් තිබ්බා ගෙවන්න. එතකොට 8 ලක්ෂය මත පදනම් අපි හැදුවා 20යි කියලා. ඉතුරු මාසය තිබ්බේ ලක්ෂ 4යි. ඒක මත පදනම් අපි 10000 ගණන් කරා. හරි. ඊට පස්සේ ඒ ගැන මම හිතනවා තේරුණා කියලා. ඒ වගේම මෙන්න මේ ණය පොලියට දාන්න ඕනේ මෙන්න මේ වගේ. නමුත් අපිට ඔයාලට පේනවා මෙතනදී අපිට ඍතු කියලා හවුස්කරු වෙන්නේ නැහැ. ඒ හින්දා මෙතන අපිට ජංගම ගිණුම වල දැමීමේ හැකියාවක් නැහැ. හරි. ඊට පස්සේ අපි යන් අපේ ඊළඟ ගැලපිල්ලට. ඊළඟ ගැලපිල්ලේ තියෙනවා 2030 331 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ වෙළඳ බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් 10000 නෙතුව විසින් සිය පෞද්ගලික මුදලින් ගෙවා ඇත කියලා. ඒතකොට මේක ගිණුම් කර නොමැත කියලා කියනවා. එතකොට මේක ඒ අදාළ හවුල්කරුවා විසින් ගෙවපු පෞද්ගලික මේ ප්‍රමාණයක් නේ මුදල් ප්‍රමාණයක්. ඒතකොට මේක හරිනම් හවුල් ව්‍යාපාරයේ වියදමක් වෙන්න බෑනේ. ඒතකොට හවුල් ව්‍යාපාරයේ වියදමක් වෙන්න ඕනේ. ඒතකොට හවුල් ව්‍යාපාරයේ වියදමක් කියන්නේ මේ සලකනොත් මේක මොකද මේක කියලා තියෙනවා හවුල් ව්‍යාපාරයේ වෙළඳ බලපත්‍රය. හවුල් ව්‍යාපාරයේ වෙළඳ බලපත්‍රය අලුත් කරන්න ඒක හවුල් ව්‍යාපාරයේ වියදමක්. ඒතකොට මේක අපි හඳුනා ගන්න ඕනේ මේ 10000 හවුල් ව්‍යාපාරයේ වියදමක් විදියට සහ ඒක ඒ අදාළ හවුල්කරුවට අපි දෙන්න ඕනේ. ඒක නිසා ඒක අපි යාගේ හිමිකමක් විදියට සලකලා ඒක යාගේ ජංගම ගිණුමට ඒක බර කරන්න ඕනේ. හරි. මේක අපි මුදල ගෙවලා තින්නේ නැතුව ඉතින් එතකොට ඒ හින්දා අපිට මේක වෙනමම ගිහිල්ලා අපේ ප්‍රීවියස් ඉන්චාටතේ අපිට දාන්න පුළුවන් හවුල්කරුවාගේ ජංගම ගිණුමට මේක බැර වෙනවා. හවුල්කරුවාගේ ජංගම ගිණුමට මේක බැර වෙනවා. ඊට පස්සේ හවුල්කරුවාගේ ජංගම ගිණුමට මේක බැර වෙනවා. හවුල්කරුවාගේ ජංගම ගිණුමට බැර වෙනවා. ඊට අමතරව මේක හර වෙන account එක තමයි මේක අනිවාර්යයෙන්ම ලාභ ගිණුමට මේක හර වෙනවා. මේක ලාභ ගිණුමට ලාභ ගිණුමට මේක හර වෙනවා. ඊට පස්සේ අපිට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ලාභ ගිණුමට හර වෙන්නේ මේක වවුල් ව්‍යාපාරයේ වියදමක් නිසා මේක බැර වෙන්නේ අදාළ හවුල්කරුවාගේ ජංගම ගිණුමට. ඒ වෙන්නේ යා හවුල්කරුවාට අපි මේක දෙන්න ඕන නිසා. මොකද එයා තමයි මේක ගෙවලා තියෙන්නේ. ඒතර මේක අපිට මේ සඳහා අපිට මේකේ එයාලා ගෙවපු මුදල ලාභ ගිණුමට හර කරලා හවුල්කරුවාගේ ජංගම ගිණුමට මේක බැරෙන්නේ තියෙනවා. ලාභ ගිණුමට මේක අපි හර කරමු. මේක අපිට බලපත්‍ර ගාස්තු කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේකෙදී අපිට බලපත්‍ර ගාස්තු කියලා අරගෙන ඒක අපිට හර කරන්න පුළුවන්. ලාභ ගිණුමට. ඒතකොට මෙතන අපිට මුදල ආවේ 10000ක් කියලා. ඊට පස්සේ හවුල්කරුවාගේ ජංගම ගිණුමට අපිට මේක බැර කරන්න පුළුවන්. නැතුව තමයි මේක අපිට ගෙවලා තිබ්බේ. එතකොට මේකට අපිට ආයෙත් දාන්න පුළුවන්. බලපත්‍ර ගාස්තු කියලා. බැර කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි කරපු දේ ඔයාලා දැක්කා. අපි බලපත්‍ර ගාස්තුව ඒ හවුල්කරුවා ගෙවලා තියෙනවා. නමුත් මේ ව්‍යාපාරයේ වියදමක්. ඒ නිසා ව්‍යාපාරයට අනිවාර්යෙන් කර වෙන්න ඕනේ. ලාභ ගිණුම යටතේ වියදම් විදිහට. අනිවාර්යෙන් මේ හවුල්කරුවාට ඒ ගෙවපු ගාන ලැබෙන්න ඕනේ. ඉන්න නැතුව තමයි ගෙවලා තිබ්බේ. ඒ හින්දා 10000 මෙයාට අපි බැර කරා. හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ ගැලපිල්ලට 2020 3.31 කින් අවසන් වන වර්ෂය සඳහා මෝටර රත්න රක්ෂණ වාරිකය
1,40,000 කවුරු ව්‍යාපාරයේ විසින් ගෙවා ඇත. රයිට්, ඒක ප්‍රශ්නයක් නෑ. මෙහෙයුම් වියදම් වල ඒක සටහන් කරලා තියෙනවා. කෙසේ වුවද මෙම ගෙවීම තුළ මුතුගේ පෞද්ගලික මෝටර රථයේ රක්ෂණ වාරිකය වෙනුවෙන් ගෙවූ 40,000ක් ඇතුළත් කරලා තියෙනවා. ඒතකොට මුතුගේ ගෙවීම් ටික මේකට දාන්න පුළුවන්ද? මුතුගේ ගෙවීම් ටික මේකට දාන්න බෑනේ. මොකද මුතුන්ගේ පෞද්ගලික රක්ෂණ අපි පෞද්ගලික රක්ෂණ හවුල් ව්‍යාපාරයේ රක්ෂණයක් විදිහට ගෙවන්න පුළුවන්ද? ගෙවන්න බෑ. එතකොට අපි අනිවාර්යයෙන්ම මේක අපි ලාභ ගිණුමෙන් මේක අපි ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ වියදම් ගිණුමට මේක බැර කරලා අපි අනිවාර්යයෙන් මේ අදාළ ජංගම ගිණුමට හවුල්කරුවගේ ජංගම ගිණුමට මේක හර කරන්න ඕනේ. එතකොට ඒක ගැණිලි විදිහට තමයි සලකන්නේ. එතකොට මේක අපි 40,000ක් අපි හර කරන්න ඕනේ ජංගම ගිණුමට. අපිට ගැණිලි කියලා 40,000ක් හර කරන්න ඕනේ මුතුගේ ගිණුමට. 40,000 මුතුගේ ගිණුමට අපි හර කරන්න ඕනේ ගැණිලි කියලා. එතකොට ඔයාලට පේනවා මුතුගේ ගිණුමට අපි හර කරා 40,000. ඒ වගේම ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් අපි බලමු ශේෂ පිරික්සම ඇති දීලා මෙහෙයුම් වියදම් තියලා 2600ක් කියලා. ඒකෙනුත් අපි 40ක් අයින් කරන්න ඕනේ. එතකොට අපිට 2600ක් තමයි තිබ්බේ. එතකොට 2600න් අපිට අඩු කරන්න පුළුවන් මෙතනදී අපිට 2040ක්. එතකොට 2560ක් තමයි එන්නේ අපිට. 2560ක්. එතකොට මේ ටික අපිට සලකන්න පුළුවන් මෙහෙයුම් වියදම් විදියට. මෙහෙයුම් වියදම් අපිට දාන්න මෙහෙයුම් වියදම් කියලා අපිට දාන්න පුළුවන්. එතකොට මෙතන අපිට වලට පේනවා මෙහෙයුම් වියදම් කියලා මම අරන් තියෙනවා. මෙහෙයුම් වියදම් මෙතන වරහන් ඇතුළේ දාන්න පුළුවන් අපිට 2600 තිබ්බේ 600න් අපි 40ක් අඩු කරා. එතකොට 2560 තමයි අපිට මෙතනදී මෙහෙයුම් වියදම් විදිහට එන්නේ. ඊට පස්සේ අපි මේකේ අදාළ හවුල් කරුවා මම ගැණිලි නේ. මොකද යාගේ පෞද්ගලික දේවල් නේ ගෙවලා තියෙන්නේ. ඒතකොට ඒක අනිවාර්යෙන් ගැණිලි ගිණුමට හර වෙනවා. ඒ වගේම වියදම් ගිණුමෙන් ඒක අයින් වෙනවා. ඒක තමයි මෙතන 40 අපි ඉවත් කරලා තියෙන්නේ. නැත්නම් 2600 දීලා තියෙන්නේ. ඒක ගන්නෙ නෑ. ඒකෙන් 40ක් අඩු කරලා තමයි අපි 2500ට මෙතන ගන්නෙ. රයිට් පුතාලා. ඊට පස්සේ අපි යන් ඊළඟ අපේ ගැළපිල්ලට. ඒතකොට ඊළඟ ගැළපිල්ල අපිට දීලා තියෙනවා 2023 දින ගංගා නවක හවුල්කරු ලෙස මතවා ගන්නාලා තියෙනවා. ඒතකොට ඔයාලට පේනවා අවසාන දිනේ තමයි ගංගා ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ප්‍රශ්නයක් නෑ. ලොකු ගැළපීම් නෑ. අවසාන දිනේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ගංගා එදිර ඇගේ ප්‍රාග්ධනයට හා කීර්ති නාමයට දායකත්වය ලෙස මිලියන 3ක් ව්‍යාපාරයට ගෙනෙන්න ලදී. සල්ලි ගෙනාවා නම් මුදල් ගිණුම අනිවාර්යෙන් හර ප්‍රාග්ධන ගිණුමට තමයි යන්නේ. එතකොට මෙතන අපිට ගංගාගේ අපිට දාන්න පුළුවන් මෙතන මුදල් කියලා. මෙතන මුදල් කියලා අපිට දාන්න පුළුවන් ගංගාගේ ගිණුමේ. අනිවාර්යෙන්ම මෙයා ගෙනාවා මිලියන 3ක්. ඒ මිලියන 3 අපිට දාන්න පුළුවන්. මෙයා මිලියන 3ක් ගෙනාවා. මුදල් ගිණුම හර අදාළ ප්‍රාග්ධන ගිණුම හර හොඳට මතක තියාගන්න. හවුල්කරුවෙක් මුදල් ගෙනාවොත් අනිවාර්යෙන්ම යන්නේ ප්‍රාග්ධන ගිණුමට. හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ ගැළපීමට. ඒතකොට අපිට ඒක ලේසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට පස්සේ කියලා නැතු මුතු හා ගංගා අතර ලවලාබ අනුපාතය 5 3 2ට එකඟ වෙලා තියෙනවා. මෙතන ව්‍යාපාරයේ කීර්ති නාමය මිලියන 1.5ක් කියලා එයාලා තක්සේරු කරලා තියෙනවා. එතකොට මිලියන 1.5ක් තමයි කීර්ති නාමය. එතකොට අපි මෙතනින් අපි ගමු කීර්ති නාමය කියලා. කීර්ති නාමය ව්‍යාපාරයේ අපි තක්සේරු කරලා තියෙනවා කීර්ති නාමය කියලා. අනිවාර්යෙන්ම මිලියන 1.5ක්. එතකොට සාමාන්‍ය කීර්ති නාමයට අපි account කරනකොට අපි බලන්න ඕනේ මෙයාලා හවුල් ව්‍යාපාරයේ කීර්ති නාම කිතුමක් පවත්වා ගන්නවද නැද්ද කියලා. එතකොට ඔයාලට මම කලින් කිව්වා මේකෙන්ද අපිට කොන්දේසි යටතේ මෙයාලා කියලා තියෙනවා. මෙන්න මෙහෙම එකක්. මේ අපි කොන්දේසි ටිකට යන්නේ දැන්. කොන්දේසි ටික යටතේ තියෙනවා ව්‍යාපාරයේ කීර්ති නාමයේ හවුල්කරුවන්ගේ ප්‍රාර්ථන ගිණුම් තුලින් ගලපනු ලබයි කියලා. ඒ කියන්නේ ඇඩ්ජස්ට් කරන්න ඕනේ කියලා නේ කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාරයේ කීර්ති නාම ගිණුමක් පවත්වා ගන්නෙ නැහැ. ඒ ගිණුම පවත්වා ගන්නවා වෙනුවට ප්‍රාග්ධන ගිණුම් හරහා ගැළපීම් සිදු කරනවා. එතකොට මේකෙදී අනිවාර්යයෙන්ම ගිණුම පවත්වා ගන්නෙ නැහැ. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මේක අපිට කීර්ති නාම කියන ගිණුමට මේක හර කරන්න පුළුවන්. කීර්ති නාම කියන ගිණුමට මේක කොටස් දෙකක් තියෙනවා. මේකේ මම කියන්නම් මේ කොටස් දෙක. මේකේ පළවෙනි කොටස තමයි ජර්නලයිටික්ස් දෙකක් තියෙනවා. එතකොට මේකේ කීර්ති නාම කියන ගිණුමට හර කරලා එතකොට අපි ප්‍රාග්ධන ගිණුම් වලට අපි මේක බැර කරනවා. ප්‍රාග්ධන ගිණුම් වලට අපි මේක බැර කරනවා. ප්‍රාග්ධන ගිණුම් වලට මේක අපි බැර කරනවා. ප්‍රාග්ධන ගිණුම් වලට බැර කරනවා. පැරණි ලාභ අනුපාතය. පැරණි ලාභ අනුපාතය. පැරණි ලාභ අනුපාතය. පැරණි ලාභ හෝ අලාභ අනුපාතය ප්‍රාග්ධන ගිණුම් වලට බැර කරනවා. මේ ප්‍රාග්ධන ගිණුම් වලට බැර කරනවා.
පැරණි ලාභ අනුපාතය. පැරණි ලාභ හෝ ලාභ අනුපාතය. ඒක තමයි මෙතනින් අපිට කියනවා තේරෙනවා. මේක පැරණි ලාභ අනුපාතය තමයි අපි මෙතනදී යොදා ගන්න. ඒතර කීර්ති නාමය කියලා අපිට පැරණි ලාභ අනුපාතය අපිට තිබ්බා අපේ ගාන දීලා අපේ කොන්දේසි වල. ඔයාලට පේනවා ඇති. පැරණි ලාභ අනුපාතය 2:1. නේද? එතන 2:1 කියලා තියෙනවා. ඒතර 2:1 අනුව අපිට මේක බෙදන්න පුළුවන්. ඒතර කීර්ති නාමය ඔක්කොම හර කරනවා කීර්ති නාම කියලා ගිණුමකට මිලියන 1.5යි. පැරණි ලාභ අනුපාතයට අපි හවුල් කරු 2යි. ඒ දෙන්න අතරේ තමයි බෙදෙන්නේ. එතකොට 2:1 අනුපාතයට බෙද්දාම අපිට 1500 අපිට බෙදන්න වෙනවා 3ෙන් නේ. 1500 අපිට බෙදන්න වෙනවා 3ෙන්. එතකොට මේකේ 3ෙන් දෙකක් යනවා අපිට කාටද 3ෙන් බෙදා 500. එතකොට මේ 1500 3ෙන් බෙද්දාම මේක අපිට 1500 3ෙන් බෙද්දාම මේකෙන් අපිට උත්තරේ එනවා 500යි කියලා. එතකොට මේ 500 දෙකක්. ඒ කියන්නේ 1000ක් යනවා අනිවාර්යෙන්ම නෙතුට. ඉතුරු 500 යනවා මුතුට. ඒක කොහොමද වෙන්නේ? නෙතුට ඉන්නවා නේ. ඒතකොට අපිට මෙතනදී නෙතුට මුතුට ඒ ගාන අපිට දාන්න පුළුවන්. නෙතුට මුතුට 1000ක් යනවා නෙතුට. ඊට පස්සේ 500ක් යනවා මුතුට. ඒකත් අපිට මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. එතනදී නෙතුට යනවා අනිවාර්යෙන්ම බැර වෙනවා 1000ක් මුතුට 500ක් බැර වෙනවා. ඒතර අපි ඒක දාගමු පළවෙනියෙන්ම 1000යි 500යි 1000යි 500. ප්‍රාර්ථනා කිරීම තමයි දාන්නේ 1000යි මුතුට 500යි. ගංගාට රෑ මොකද ගංගා අලුත් එක්කෙනා නිසා යාට ව්‍යාපාරේ තියෙන එක හම්බෙන්නේ නැහැ. 1500 1000 1500 එකතු වුණාම 1500 එන්නේ. ඒ කියන්නේ මිලියන 1.5. ඒක තමයි අපි මෙන්න මේ දෙන්න අතර බෙද්දේ. ඉතින් අපි මෙතන කෙලින්ම දානවා කීර්ති නාමය තමයි අපි මෙතන ගැලපුවේ කීර්ති නාමය කියලා දාන්න. ඊට පස්සේ අපිට මෙතන ඊළඟ ජර්නල් එන්ට්‍රි එක තියෙනවා. ඒකත් අපි දාගමු. ඊට පස්සේ අපි කරන්නේ මෙතන දෙවනි ජර්නල් එන්ට්‍රි එකක් තියෙනවා. අපි ප්‍රාර්ථනා ගිණුම් වලින් මේක කීර්ති නාමය අපි ඇඩ්ජස්ට් කරනකොට ඒක පළවෙනි එන්ට්‍රි එක තමයි මේක. දෙවනි එන්ට්‍රි එක විදිහට අපිට දාගන්න පුළුවන්. මෙතන ප්‍රාර්ථනා ගිණුම් අපි හර කරනවා. ප්‍රාර්ථනා ගිණුම් අපි හර කරනවා. මෙතන අපි ප්‍රාර්ථනා ගිණුම් අපි හර කරනවා. ප්‍රාර්ථනා ගිණුම් හර කරනවා නවලාභ අනුපාතයට ප්‍රාර්ථනා ගිණුම් හර කරනවා නවලාභ අනුපාත මෙතන අපි තියෙන පැරණි කියලා. ඒතකොට ඒක අපි වෙනස් කරන්න ඕනේ නවලාභ අනුපාතයට කියලා. ඒතකොට ඔයාලට පේනවා මෙතන වෙනස් කරා. නවලාභ අනුපාතයට ප්‍රාර්ථනා ගිණුම් හර කරන නවලාභ අනුපාතයට ඊට පස්සේ කීර්ති නාම ගිණුම බැර. ඒතකොට නවලාභ අනුපාතය කියවහම මේ හවුල් කරුව ආවට පස්සේ අපි මේක කරන්නේ. එතකොට නවලාභ අනුපාතය කියවහම අපිට හවුල් කරුව 3 දෙනාම ගන්න වෙනවා. එතකොට මෙතන අපිට හවුල් කරුව 3 දෙනාම ඉන්නවා. නෙතු මුතු ගංගා තුනම ඉන්නවා. එතකොට ඒ 3 දෙනාටම අපි මේක අදාළ වෙනවා. එතකොට අපි කෙලින්ම එතකොට කලින් හිටියේ දෙන්නයි. එතකොට 1500 3ෙන් බෙද්දා අපිට නමුත් මෙතනදී අපිට හවුල් කරුව 3 දෙනෙක් ඉන්න නිසා අපිට නවලාභ අනුපාතයට තමයි බෙදන්න කියන්නේ. නවලාභ අනුපාතය අපි ගන්න ඕනේ 5 3 2 කියලා තියෙනවා. එතකොට ඒක තමයි ගන්න 5යි 3යි 2යි ඔක්කොම එකතු වුණාම 10යි. එතකොට අපි මෙතන 1500 අපි බෙදන්න ඕනේ 10යි. එතකොට 1500 10ෙන් බෙදාම අපිට එන 150 කියලා. 150 දෙකෙන් වැඩි කරාම අපිට 300යි. 150 දෙකෙන් වැඩි කරාම 3ෙන් වැඩි කරාම 450යි. ඊට පස්සේ 150 5ෙන් වැඩි කරාම අපිට එනවා 750යි. 750යි. එතකොට ඒකත් අපි දානවා. එතකොට ඔයාලට පේනවා මෙතන අපිට නෙතු මුතු සහ ගංගාට යන ප්‍රතිශතය අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන්. නෙතුට 750ක් හර වෙනවා. මුතුට 450ක් හර වෙනවා. ගංගාට 300ක් හර වෙනවා. එතකොට ඒ වගේ විදිහට අපිට මෙන්න මෙතන වටිනාකම ටික දා ගන්න පුළුවන් 750 450 700 කියලා. ඊට පස්සේ කීර්ති නාම අනිවාර්යෙන්ම බැර වෙනවා 1500 විදිහට. එතකොට මෙතන කීර්ති නාම ගිණුමක් ගත්තම ඔයාලට පේනවා කීර්ති නාම ගිණුමට අනිවාර්යෙන් මේක මෙතනදී බැර වෙන්න ඕනේ. කීර්ති නාමය මේක බැර වෙන්න ඕනේ. සහ මෙතනදී කීර්ති නාම ගිණුමට අර වෙන්න ඕනේ පළවෙනි ස්ටෙප් එකේදී. ඉතින් මෙන්න මේක තමයි හරිම ක්‍රමය. ඉතින් මේක ඔයාලා මම දන්නවා ගොඩක් කට්ටිය දන්නවා ඇති. මොකද දන්නේ නැති කට්ටියට මේක මම කියලා දුන්නේ. එතකොට මෙන්න මේ විදිහේ ක්‍රියාපටිපාටිය තමයි යන්නේ. කීර්ති නාමය අපි ප්‍රාර්ථනා ගිණුම් වලින් ගලපනවා නම් අනිවාර්යෙන්ම අපිට ටෙස්ට් දෙකකට යන්න කොටස් දෙකකට යන්න වෙනවා. පළවෙනිම අපි කීර්ති නාම ගිණුමට හර කරනවා සහ ඊට පස්සේ ප්‍රාර්ථනා ගිණුම් වලට බැර කරනවා. හැබැයි ඒකදී අපි යූස් කරන්නේ මොකද්ද? පැරණි ලාභ අනුපාතය තමයි යූස් කරන්නේ. ඒතකොට අපි පැරණි ලාභ අනුපාතයේ තිබ්බ අපිට 2:1නේ. ඒක තමයි අපි යූස් කරේ 2:1 කි.
දෙකට එක කියන එකට. එතකොට මෙතන දෙකක් ගියා අනිවාර්යයෙන්ම නෙතුවට. ඊට පස්සේ 500ක් ගියා මුතුවට. ඊට පස්සේ අපි ප්‍රාග්ධන ගිණුම් හර කරන්නේ නවලාභ අනුපාතයට. නවලාභ අනුපාතය අපිට තියෙන්නේ 5 3 2 කියලා. එතකොට මෙතනදී අපි 5ක් දුන්නා නෙතුවට, මුතුවට දුන්නා 2ක්, 3ක් දුන්නා, and ගංගාට 2ක් දුන්නා. එහෙම අනුව තමයි අපි මේක පෙත්තේ. 1510න් බෙදලා මෙයාට දුන්නා අපි 5ක්, මෙයාට දුන්නා 3ක්, මෙයාට දුන්නා 2ක්. ඒතකොට 5 3 2 කියන්නේ මේ දෙකට එක කියන්නේ. මං හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. නමුත් මම මේක පොඩ්ඩක් හයිලයිට් කරන්නම් ඔයාලට මේ ලාභ අනුපාතය. අපිට නව ලාභ අනුපාතය 5 3 2 කියලා තිබ්බා. මේක දීලා තිබි දෙකට එක කියලා. ඉතින් මේ අදාළ අනුපාතයට බෙද්දාම අපිට මේ විදිහට එනවා. ඊට පස්සේ අපිට අනිවාර්යයෙන්ම ප්‍රාග්ධන කිරුමට හර කරන්න ඕනේ 750 450 300 750 450 ඔන්නෝම හර කරාම ඊට පස්සේ අපිට පේනවා මෙතන අපිට අනිවාර්යයෙන්ම කීර්ති නාමය අපි ප්‍රාග්ධන කිරුම වලට හර කරා. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. අපි අනිවාර්යයෙන්ම මෙතනදී ඒ ගැළපීම කරා. ඊට පස්සේ අපි ගමු ඊළඟ ගැළපීම මොකක්ද කියලා. ඊට පස්සේ අපිට ගැළපීම් ටික ඔක්කොම ඉවරයි. අපිට කෙලින්ම යන්න පුළුවන් අපේ ශේෂ පිරික්සුමට සහ අපිට මේක තිබ්බ අපිට කොන්දේසි ටිකට යන්න. ලාභ අනුපාතය අපි ගත්තා. කීර්ති නාමයට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට ලාභ කොටස් වලදී අවශ්‍ය වෙනවා. සෑම හවුස්කරුවෙකුටම මාසිකව 50000ක වේතනයක් හිමි කියනවා. එතකොට මාසෙට 50000 නම් අවුරුද්දට කීයද? අවුරුද්දට 50 වැඩි කරන 12න් ලක්ෂ 6ක් හවුස්කරුවෝ දෙන්නටම හිමි කියලා තමයි කියන්නේ. මොකද ගංගා එන්නේ ව්‍යාපාරයේ අන්තිම දවසට එයාට මේ වේතන හිමි වෙන්නේ නැහැ. මේ හවුස්කරුවෝ දෙන්නට තමයි මේ වේතන හිමි වෙන්නේ. ඒක ලක්ෂ 6 ගානේ අපි හර කරන්න ඕනේ මෙන්න මෙතන. වැටුප් කියන එකේ ලාභ විසර්ජන කිරීමේ වැටුප් කියන එකේ ලක්ෂ 6ක් 6 කරනවා 600ක් කියලා දාලා නෙතුවට ඊට පස්සේ මේම 6ක් 6 කරන දෙන්නටම තියෙන මුතුවට ගංගාට සැලවීම නැහැ. ඒ හින්දා මෙන්න මේ දෙක මෙන්න මේ විදිහට මෙන්න මේ ටික දානවා. ඊට පස්සේ ලාභ විසර්ජන ගිණුමට මේ ටික හර වුණාට මේක බැර වෙනවා ජංගම ගිණුමට. ඒතර ජංගම ගිණුමට මේක වැටුප් කියලා බැර වෙනවා. ජංගම ගිණුමට වැටුප් කියලා එතනදී අපිට ගන්න පුළුවන් 600යි. නමුත් ගංගාට වැටුප් හිමි වෙන්නේ නැහැ. ඒ හින්දා එයාට ගංගාට අපි එතනදී බිඳුවක් කියලා දානවා. ඊට පස්සේ අපි යන් ඊළඟ කොන්දේසියට. ඊළඟ කොන්දේසිය අපිට තියෙනවා මෙතනදී කියලා මේකේ අපිට හවුස්කරුවෙක්ගේ ආරම්භක ප්‍රාග්ධන ශේෂය මත 10%ක වාර්ෂික පොලියක් හිමිකම් කියනවා කියලා. මේක හොඳට මතක තියාගන්න. මේක කියලා තියෙනවා මොකද්ද? ආරම්භක ප්‍රාග්ධන ශේෂය මත කියලා. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ආරම්භක ප්‍රාග්ධන ශේෂය තියෙන්නේ කීයද අපිට? ආරම්භක ප්‍රාග්ධන ශේෂය තියෙන්නේ නෙතුගේ සහ මුතුගේ විතරයි තියෙන්නේ. 200යි 2000යි 1000යි කියලා. ඒකට 10% තමයි ප්‍රාග්ධන පොලිය. ඒ කියන්නේ 10%ක් ගත්තම 200යි 100යි තමයි එන්නේ. ඒතර අපිට මෙතනින් කෙලින්ම දාන්න පුළුවන් ප්‍රාග්ධන පොලිය කියලා 200යි 100යි කියලා නෙතුගේ මුතුගේ අපිට ඒක දැමීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි නෙතුගේ මුතුගේ ගංගාගේ දැම්මට පස්සේ ඊට පස්සේ අපිට මෙතන ප්‍රාග්ධන පොලිය අපි හර කරා 200යි 100යි කියලා. ඊට පස්සේ ඒකම අපිට 200යි 100යි කියලා ප්‍රාග්ධන පොලිය ටික අපි බැර කරන්න ඕනේ. කොහෙටද? 200යි 100යි කියලා දාන්න ඕනේ. මෙතන ප්‍රාග්ධන පොලිය කියලා ජංගම ගිණුමට අපි මේක බැර කරනවා. ඊට පස්සේ අපි ප්‍රාග්ධන පොලිය කියලා 200යි 100යි බැර කර අපි ගත්තේ කොහොමද? 200 2000න් 10%ක් කියන්නේ 200යි 1000න් 10%ක් කියන්නේ 100. ප්‍රාග්ධන පොලිය අපි අනිවාර්යයෙන්ම හර කරා අපේ ලාභ විසර්ජන ගිණුමට වැටුපොත් හර කරා. ඊට පස්සේ අපිට මේකටත් අපි බැර කරා. හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ ඇඩ්ජස්ට්මන්ට් එක මොකද්ද බලන්න. අපේ කොන්දේසි මොනවද බලන්න. කීර්ති නාමයේ ප්‍රශ්න අපි කරා. ඊට පස්සේ කීර්ති නාම තමයි ඊට පස්සේ පහළ තියෙන ඒ ටික අපි කරා. දැන් අපි ආ ශේෂ පිරික්සමු. ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ ගත්තා, ජංගම ගිණුම් වල ශේෂ ගත්තා, ණය මුදල ගත්තා. දේපල පිරියත හා උපකරණ අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි ශේෂ පත්‍රයක් නැත්නම් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය හදන්නේ නැහැ. විකුණුම් තියෙනවා 6000ක් කියලා. විකුණුම් අපි ගන්න ඕන අපේ ඉන්කම් ස්ටේට්මන්ට් එකට විකුණුම් 6000යි කියලා. මෙතන විකුණුම් කියන තැන අපිට විකුණුම් 6000යි කියලා ගන්න පුළුවන්. ඒක අපි ගත්තා. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන අපිට ගන්න විකුණුම් පිරිවැය අපි හැදුවා. විකුණුම් පිරිවැය තිබ්බ එක වැරදි. ගැනිලි අරන් තිබ්බේලා ඒක අපි හැදුවා. මෙහි වියදමුත් දීලා තිබ්බ වැරදි. මොකද එතරම් ගැනිලි එකක් තිබ්බ ඒක අපි හැදුවා. අවසාන තොගය අපිට හදන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම අවසාන තොගය හදන්න ඕනේ. මොකද අපි ශේෂ පත්‍රය පිළියෙල කරනවා නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරනවා. නමුත් මෙතනදී අපි ඒක ඉල්ලලා නැහැ. නමුත් ඒ නිසා අපි මේක හදන්න ඕනේ නැහැ. ණය ආපසු ගෙවීම 420 අපි ගණන් කර එක ප්‍රශ්නයක් නැහැ.
ගැනිලි තියෙනවා නැතුව අරන් තියෙනවා ගැනිලි මුදල් ගැනිලි කියලා මෙතනදී 500ක් ඒක අපි දාන්න ඕනේ නෙතුගේ ගිණුමට ගැනිලි 500ක් කියලා. ඒතකොට නෙතුගේ ජංගම ගිණුමට අපි දානවා මෙතනදී ආයෙත් ගැනිලි කියලා. නෙතුගේ ගිණුමට 500. නෙතුගේ ගිණුමට 500ක් දානවා. මෙතන අපිට තව පොඩ්ඩක් අපිට දාන්න පුළුවන් මෙතනදී අපිට මුදල් ගැනිලි කියලා. එතකොට මෙතන කියලාම තියෙනවා අපිට ඒක මුදල් ගැනිලි කියලා. එතකොට මේක බැර වෙන්නේ මුදල් ගිණුමට. එතකොට මෙතන මුදල් ගැනිලි කියලා වලට පේනවා දාන දීලා තියෙනවා ඒක අපි ජංගම ගිණුමට නෙතුගේ ජංගම ගිණුමට අපි හර කරා අතැති මුදල් ඒත් අවශ්‍ය වෙන්නේ අපිට මූලික තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න ගංගාගෙන මුදල් අපි සටහන් කරා. ඒතර අපි මේ වෙනකොට අපිට ඔක්කොම අපි සටහන් ටික යොදලා තියෙන්නේ අපි යම් පළවෙනිම අපේ ඉන්කම් ස්ටේට්මන්ට් එක නැත්නම් ආදායම් ප්‍රකාශනයට දලලාභය ගණන් කරන්න. ඒතර මේක විකුණුම 6000ක් තියෙනවා විකුණු පිරිවැය 1750ක් තියෙනවා. එතකොට අපිට මෙතන එනවා 4250යි කියලා අපේ එනවා 4250යි කියලා අපේ දලලාභය. ඒ දලලාභයෙන් අපි අයින් කරන්න ඕනේ අනිවාර්යෙන්ම. අපි වියදම් ටික අපි අඩු කරන්න ඕනේ. එතකොට මෙතන අපිට සම්පූර්ණ වියදම් කියලා එනවා. අපිට තිබ්බා ණය පොලියක් 30ක. ඊට පස්සේ බලපත්‍ර ගාස්තුව 10000ක 2560යි. එතකොට අපිට සම්පූර්ණ වියදම් වෙනවා 2600ක් කියලා. එතකොට අපිට සුද්ධ ලාභය මෙතනදී අපිට ගණන් ගන්න පුළුවන් 4250යි 2600 අඩු කරාම සුද්ධ ලාභය 1650යි කියලා අපිට සුද්ධ ලාභය ගණන් කරන්න පුළුවන් 1650. ඊට පස්සේ අපි මෙතනින් අපි ලාභ විසර්ජන කිරීමට යා සුද්ධ ලාභය අපිට ඒ විදිහට දා ගන්න පුළුවන් 1650යි කියලා. ඊට පස්සේ අපිට ප්‍රාග්ධන පොලිය සම්පූර්ණ ප්‍රාග්ධන පොලිය අපිට මෙතන ගන්න පුළුවන්. ප්‍රාග්ධන පොලිය තියෙන්නේ දෙන්නටයි 200යි 100යි. ඒක ප්‍රාග්ධන පොලිය මෙතන එනවා 300ක් කියලා. 300 අපි අඩු කරන්න ඕනේ. මෙතන ඔයාලට මම දාලා තියෙනවා ප්‍රාග්ධන පොලිය අඩු කරන්න ඕනේ කියලා ඔයාලට පේනවා ඇති. ඒතර මේක අනිවාර්යයෙන්ම මේ 300 අඩු කරන්න ඕනේ. ඒතර මෙතනදී අපි මෙතන ඒ 300 අපි අඩු කරන්න ඕනේ. ඒ නිසා මෙතන අපි 300 දාගමු. මෙතන අපි ඍණ 300 කියලා. ඍණ 300 කියලා. ඊට පස්සේ අපි මෙතන අපි මේ ටිකක් දාගමු ඍණ 200. අඩු කරන්න තියෙන නිසා මෙතන ඍණ 300 කියලා දාගත්ත එතනවා ඒ වගේම මෙතන අපිට වැටුපුත් අපිට ඍණ මේව අඩු කරන්න තියෙන නිසා අපි ඒක දාගමු ඍණ විදියට 600යි 600යි දෙකම ඍණ විදියට හරි අපි ඒ දෙකක් දාගත්තා. ඊට පස්සේ මෙතන අපිට උත්තරේ එනවා 1200ක් කියලා. නමුත් ඒ උත්තරේ එන්නේ අපිට ඍණ සංඛ්‍යාවක්. මොකද ඍණ 600යි ඍණ 600යි ඍණ 1200යි. ඒතර මෙතන අපිට ඒ උත්තරේම ගන්න පුළුවන් ඍණ 1200යි කියලා. ඊට පස්සේ අපි දැන් මෙතන අපේ ලාභය තිබ්බ 1650 ප්‍රාග්ධන පොලිය අඩු කරන්න ඕනේ 300ක් 1200ක් අඩු කරන්න ඕනේ වැටු. එතකොට අපිට මෙතන ඔක්කොම 1500ක් අඩු කරන්න ඕනේ. එතකොට අපිට මෙතන අවසාන වශයෙන් මෙතන අපිට ලාභ කොටස් වලින් අඩු කරන්න ඕනේ මුදල් ප්‍රමාණය අපිට එනවා 150ක් කියලා. එතකොට මේ තුනේම එකතුව තමයි අපි ගන්නෙ සාමාන්‍යයෙන් ඒ තුනේම එකතු සමාන වෙන්න ඕනේ අපේ සුද්ධ ලාභය. සුද්ධ ලාභය අපිට ආව 1650යි. එතකොට මේ තුනේම එකතු වලට පේනවා 1650 සමාන වෙනවා. ප්‍රාග්ධන පොලිය 300ක් අඩු වෙනවා, වැටුප් 1200ක් අඩු වෙනවා, ලාභ කොටස් 150ක් අඩු වෙනවා. මේ ලාභ කොටස් අයත් වෙන්නේ මේ තුන් දෙනාටමද නැත්නම් මේ දෙන්නටද? හොඳට මතක තියාගන්න. ගංගා එන්නේ අන්තිම දවසේ. එයාට මේ අවුරුද්දේ පොලිය මේ ලාභය එයාට අදාළ වෙන්නේ. එතකොට ගංගාගේ ලාභය අනිවාර්යෙන් බිඳුවයි. එතකොට අපිට ලාභය අන්තිමට ඉතුරු වෙන ප්‍රමාණය ආවා. ඒ කියන්නේ සුද්ධ ලාභය අපි ප්‍රාග්ධන පොලි ගෙවුවා. ඊට පස්සේ වැටුප් ගෙවුවා. ඉතුරු වෙන ලාභය 150යි. මේක අපි බෙදන්න ඕනේ 2:1 අනුපාතයට. මොකද 2:1 අනුපාතය තමයි අපිට දීලා තිබ්බේ. ඒ කියන්නේ 3ෙන් බෙදන්න ඕනේ. ඒතකොට 150 මෙතන අපි 3ෙන් බෙද්දාම අපිට උත්තර එනවා 50යි කියලා. එතකොට මෙතන අපිට නෙතුට යනවා 100ක්, මුතුට යනවා 100යි 50යි තමයි මෙතන අපිට යන්නේ. ඒකත් අපිට දාන්න පුළුවන් 100ක් යනවා නෙතුට 50ක් යනවා මුතුට කියලා. එතකොට අපිට මෙන්න මෙහෙම තියෙනවා. දැන් 100යි 50යි කියලා දාගත්තම 150යි. එතකොට මෙතන අවසාන ශේෂය හැම වෙලේම මතක තියාගන්න ලාභ විසර්ජන කියන්නේ අවසාන ශේෂය මෙතන අපිට බිඳුවක් කියලා අගයක් ලැබිය යුතුයි. නැත්නම් එහෙම ලැබෙන්නේ නැත්නම් වැරදි ගාන වැරදි. එතකොට ඔයාලා බලන්න මේ ගාන අපි හරියටම අපේ අංක ටික ගත්තා. මේ ගානේ අපි එතකොට ඔක්කොම ප්‍රාග්ධන පොලි ගත්තා 300යි, වැටුප් ගත්තා 1200යි, ලාභ කොටස් 150. අපි ලාභ කොටස් දුන්නේ පරණ ලාභ අනුපාතයෙන්. මොකද මේ දෙනා තමයි
මේ හවුල් ව්‍යාපාරයේ මේ ලාභය වෙනුවෙන් මහන්සි වුණේ. ඒ හින්දා තමයි අපි දෙන්නට දුන්නේ. ලාභ කොටස් ලාභ විසර්ජන කිරීමට හර වෙලා ජංගම ගිණුමට බැර වෙනවා. ඒත් 100යි 50යි විදිහට අපිට මෙතන 100යි 50යි විදිහට අපිට ජංගම ගිණුම දාන්න පුළුවන්. ඊට පස්සේ අපි ලාභ කොටස් කියලා එතන අපි දාන්න ඕනේ ජංගම ගිණුම. ලාභ කොටස් අපි ගණන් කරා මෙතන මේ ප්‍රමාණය කියලා. හරි. එතකොට අපේ ඉන්කම් ස්ටේට්මන්ට් එක අපි ඉවරයි. ලාභ විසර්ජන ගිණුමත් ඉවරයි. අපි අපේ කැපිටල් account නැත්නම් ප්‍රාග්ධන ගිණුම අපි තුලනය කරමු. එතකොට ප්‍රාග්ධන ගිණුම තුලනය කරනකොට අපිට පේනවා අපිට මේ ගානේ මේක එකතුව ගන්න ඕනේ සියලු මේවල. එතකොට මෙතන අපිට 2000ක් තියෙනවා ආරම්භක ශේෂය කීතිනා මේ 1000යි. එතකොට මෙතනත් අපිට 1000යි 500යි තියෙනවා. එතකොට මෙතන අපිට දෙලින්ම 1000යි තියෙන එක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ තියෙන සම්පූර්ණ වටිනාකම ඒ ටිකත් අපි මෙතන මේක දා ගන්නවා. ඊට පස්සේ අපිට මෙතන 3000ක් තිබ්බා 3000ක් කියලා 750ක් ගියා. ඒතකොට අපිට මෙතන පහළට ගෙන ශේෂය එනවා 750ක් අඩු වෙන්න ඕනේ. මොකද කීර්ති නාමයේ කොටසක් අපිට ගියා 2250 තාම පල්ලෙහාට ගෙන ශේෂය නැතුව ගියේ. ඊට පස්සේ අපිට 1500ක් තිබ්බා. ඒ 1500 නුත් අපි කීර්ති නාමයේ තියෙන මුතුගේ හර වුණා ගාණක් 1050යි. එතන මුතුගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 1050යි. ඊට පස්සේ අපිට ගංගාගේ කිසිම බැරේ තිබ්බ 3000ක්. ඊට පස්සේ ඒක හර වුණා 300ක්. ඒතකොට අපිට මෙයාගේ 2700ක් තමයි අපේ අවසාන ශේෂය විදිහට 2700. හරි. ඊට පස්සේ අපි යන ජංගම ගිණුමට. ඒතකොට මේ ටික තමයි අපිට අපේ ප්‍රාග්ධන ගිණුම අපි ඉවරයි හදලා. ප්‍රාග්ධන ගිණුම හදලා ඉවරයි හදලා. ඊට පස්සේ අපි යන ජංගම ගිණුමට. ජංගම ගිණුමේ නෙතුගේ සම්පූර්ණ බැලන්ස් එක එනවා අපිට ඔක්කොම ගත්තාම 1310ක් එනවා. එතකොට අපිට හර පැත්තේ බැලන්ස් එකක් තියෙනවා 560ක බැලන්ස් එකක්. එතකොට මේ පැත්තෙත් අපිට 1310 කියලා දාගන්න පුළුවන්. බැලන්ස් එක 1310යි අපි අඩු කරන්න ඕනේ 560ක්. 560ක් අඩු කරාම අපිට නෙතුගේ ජංගම ගිණුමේ ශේෂය කියලා එනවා 750. නෙතුගේ ජංගම ගිණුමේ කියලා ශේෂයක් එනවා 750. ඊට පස්සේ අපි යන් ඊළඟ එකට. ඊළඟ එකේ අපිට එනවා අපේ ටෝටල් සම් එක මෙන්න මේ ප්‍රමාණය 950 ඒක අපි මේ පැත්තට දා ගන්නවා. ඊට පස්සේ අපි මේ 950න් අපි හර පැත්තේ ශේෂය අඩු කරන්න ඕනේ. හර පැත්තේ අපිට එනවා ශේෂය 80ක් කියලා. එතකොට අපිට මෙතන ශේෂය එනවා 870ක් කියලා. 870ක් කියලා ශේෂයක් එනවා. එතකොට ඒකත් හරි. ගංගාගේ කිසිම දෙයක් නැහැ. එතකොට අපිට කෙලින්ම දෙපැත්ත අපිට බිඳුවක් කියලා දැමීම හැකියාව තියෙන ශේෂයක් බිඳුවක්. හරි. ඉතින් අපි ඔන්න ඔය ටික තමයි කරේ. ඉතින් බැලුවල්මට ඇත්තට මේ ගාන ඉතාමත් ලේසි. ඉතින් නමුත් අමාරු ගැළපීම් තිබ්බා. ඉතින් මම හිතනවා ඔයාලා ඔක්කොටම තේරෙන්නේ නැති කියලා. ඉතින් අපි මෙන්න මේ විදිහට නිවැරදි ආකාරයට මෙන්න මෙහෙම 1000 දාලා මෙහෙම මේ ඔක්කොම රික්වයර්මන්ට්ස් නැත්නම් අවශ්‍යතා හවුල් ව්‍යාපාරයේ නම, ගිණුමේ නම සහ දිනය දාලා මෙන්න මේ විදිහට හරි විදිහට ඔයාලා ගාන හැදුවා නම් අනිවාර්යයෙන්ම ලකුණු 100 ගන්න පුළුවන් මේ ගානට. ලාභ හෝ විසර්ජන ගිණුම හදන්න කියලා මේ විදිහට හදන්න ඕනේ. නීට් එකට ලස්සනට සහ කැපිටල් account එක සහ කරන්ට් account එක දීලා තිබ්බා. ඒකත් මේ විදිහට හදනවා නම් ඔයාලට මුළු ලකුණු ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම ඔක්කොම ළමයින්ට සුබ පතනවා. මේ පාර A level විභාගයේ හවුල් ව්‍යාපාර ගානට විශේෂයෙන්ම අනුකුත් ගණන් කියලටම ඉතාමත් ඉහළින් ලකුණු ගන්න ලැබිලා ඔක්කොටම විශ්වවිද්‍යාල වරක් විතර ගන්න ලැබෙන්න කියලා සුබ පතනවා. ඒ වගේම මේ 2020 ගාන මම හිතනවා ගොඩක් කට්ටියට ඉම්පෝර්ට් වුණා. ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ ගානක්. ඒ වගේම හවුල් ව්‍යාපාර වලට අමතරව ඔයාලට වෙන දකුණු පැත්තෙන් මම දාලා තියෙනවා සමාගම් ගිණුම් වල ලින්ක් එක. ඒ වගේම අපේ weighted average and FIFO method එකට ඒ දෙවෙනි ප්‍රශ්නේ ඒ ලින්ක් එක. ඉතින් ඔයාලට ඒවට යොමු වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකට සම්බන්ධ වුණු සියලු දෙනාට වනේ පාර ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එකට like කළා, comment කළා, subscribe කළා, bell icon එක click කරන්න කියලා නැවත වාරයක් ඉල්ලා සිටිනවා. සහභාගී වුණ හැමෝටම වීඩියෝ එක නරඹපු සියලු දෙනාටම ඉතාමත් ස්තුතියි. Thank you.